සිරස්තල ඔබ වෙත ගෙනීමේ අනුග්‍රාහක දායකත්වය. ඔබේ ජීවිත කතාව වෙනස් කරන ලිට්‍රෝ ගෑස්. පන්දහසේ දීමනාවට මැකෝ හරස් වෙයි. ඡන්දයට එරෙහි පෙත්සම්බල තීන්දුව හෙට ලැබෙන ලකුණු. දවස් 18කින් සමාජයෙන් කිසිදු රෝගියෙකු වාර්තා නොවෙද්දීත් PCR අඛණ්ඩවම. විවාහ උත්සව ප්‍රශ්න විසඳන්න අගමැති මැදිහත් වෙද්දී තොරන්කරුවන් ගැන බැසිල් අවධානයෙන්. කොරෝනාව අස්සේම අම්ෆන් ඉන්දියාවට දැවැන්ත හානියක් කරන ලකුණු. දේශීය පුවත් ඔබ වෙත ගෙනීමේ ප්‍රධාන අනුග්‍රහය. Join us nipmworldwide.com. අනුග්‍රාහක දායකත්වය. ජාතියේ මහා රැකවලාගෙන් පිදෙන උත්තමාචාර්ය විරු අභිමාන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින්. චන්ඩි පැන්ඩාසා චැම්පියන් විෂබීජනාශක නියම සබන් යොදා දෑත් සෝදන්න. සෞඛ්‍ය ආරක්ෂිතව පරිස්සමින් ගෙදර ඉන්න LG නිෂ්පාදන අබාන්ස් වෙතින්. සම අනුග්‍රහය. මහජන බැංකුවේ අස්වැන්න ස්වයං පෝෂිත රටක සරු බලාපොරොත්තු වෙනුවෙන්මයි. දේශීය ප්‍රවෘත්ති. පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 වනදා පැවැත්වීමට අදාළව නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වල වැඩිදුර විභාගය හෙටට කල් තැබුණා. 3 වන දිනටයි අද පෙත්සම් විභාගයට ගැනුනේ. පවතින තත්වය අනුව ජුනි මාස 20 වනදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය නීතිඥයා මාර්ගයෙන් අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව මැතිවරණය කල් තබන ලෙස තමන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් කළ ඉල්ලීම මේ වන විට ලැබී ඇති හේයින් පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අපේක්ෂාවක් නොමැති බව නීතිඥ චරිත ගුණරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම් සුමන්තිරන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පවසා සිටියා. පාර්ලිමේන්තු මැතිවරණයේ ජුනි 20 වනදා පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පටහැනි බව ප්‍රකාශයට පත් කර එය බල රහිත කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ගොනු කෙරුණා. අදාළ පෙත්සම් පංචපුද්ගල විනිසුරු මඩුලක් හමුවේ විභාගයට ගැනීම ආරම්භ වූයේ පෙරේතා දිනේදී. ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය විනිසුරුවරුන් වෙන බුවන කළු විහාරයේ සිසිරදා බ්‍රූ ප්‍රියන්ත ජයවර්ධන හා විජිත් මලල්ගොඩ යන විනිසුරු මඩුල හමුවේ වන අතර 3 වෙනි දිනටත් අදෙම කටයුතු ආරම්භ කෙරුණා. එහිදී දැනට පවත්නා තත්ත්වය අනුව ජුනි මාස 20 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව අධිකරණයට දැනුම් දුන්නා. එම සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතායි ශ්‍රේෂ්ඨාධිකරණයට මේ බව දැනුම් දුන්නේ. කොරෝනා වෛරසයට අදාළව කටයුතු කරන සෞඛ්‍ය අංශය ඇතුළු බලධාරීන්ගෙන් සුබදායී නිර්දේශයක් ලැබුණහොත් මහමැතිවරණය ජුනි මාස 20 වෙනිදා පසුවී සති 9ත් 11ත් අතර කාලයේදී පැවැත්වීමේ හැකියාව පවතින බවද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ තවදුරටත් ප්‍රකාශ කළා. වගුත්තරකාර පාර්ශවයක් ලෙස නම් කර ඇති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂයේ මහලේකම් සාගර කාර්යවසම් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා සිය වාචික දේශන අවසන් කළා. එහිදී ඔහු පවසා සිටියේ මෙම අවස්ථාවේ පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිතුමාට කිසිදු බලයක් නොමැති බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව යලි කැඳවීමේ ප්‍රතිපාදන ඇත්තේ හදිසි අවස්ථා තත්ත්වයක් යටතේ බවත් මෙම අවස්ථාවේ රටේ පවතින්නේ සෞඛ්‍ය ගැටලුවක් බවත් රාජපක්ෂ මහතා තවදුරටත් සඳහන් කළා. පාර්ලිමේන්තුව කැඳවා නීති රෙගුලාසි සම්පාදනය කිරීමට රටේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද සඳහන් කළ රාජපක්ෂ මහතා පවතින නීතිය යටතේ රජය කොරෝනා වෛරසය සාර්ථකව මර්ධනය කර ඇති බවද ප්‍රකාශ කර සිටියා. දැනට පවතින නීති ප්‍රතිපාදනයක් වන නිරෝධායන පනත වැනි අනපනත් යටතේ මෙම සෞඛ්‍ය ගැටලුවට සාර්ථකව මුහුණ දීමට රජයට හැකි වී ඇති බවද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ප්‍රකාශ කළා. මෙම සියලු මූලික අයිතිවාසිකම් පෙත්සම්වල අරමුණ මැතිවරණයේ කල් දෙමින් බව පෙන්වා දුන් විජයදාස රාජපක්ෂ මහතා පෙත්සම් විභාගයට ගැනීමට අවසර නොදෙන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ. මේ අතර ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රෝමේෂ් ද සිල්වා මහතා මෙම පෙත්සම්වලට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කළා.
පෙත්සම්වලට දේශපාලන පක්ෂ සම්බන්ධ වුවද කිසිදු දේශපාලන පක්ෂයක් පෙත්සම්වල පාර්ශවයක් ලෙස නම් කර නොමැති බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. තවද මෙම පෙත්සම් ගොනු කර ඇත්තේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ යුතු කාල සීමාව පසු කර බවද ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කළා. අද දින පළමුවෙන්ම පෙත්සම හර්ථ ගුණරත්න මහත්තයාගේ පෙත්සම තවදුරට අපි ගෙනියන්නේ නැහැ කියලා දැනුම් දුන්නා. ඊට හේතුව තමයි මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටිය ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නා. කොමිසම තීරණය කරන තියෙන බව ජූනි 20ට කොහොමත් මැතිවරණ තියෙන්න බෑ කියලා. ඒ කියපුවාම ඒක අපි තවදුරට ගෙනියන්නේ නැහැ කියලා අධිකරණයට දැනුම් දුන්නා. අද වෙනකොට මැතිවරණ කොමිසම කණ්ඩායම් දෙකකට බෙදිලා හුල් මහත්තයා එක විදිහකටත් අනිත් සමාජිකයෝ දෙන්න එක විදිහකටත් වෙනත් නීතිඥවරුන් දෙදෙනෙක් මාර්ගෙන් කරුණු ඉදිරිපත් කරන තත්ත්වයට අදපත් වෙලා තියෙනවා. ඇත්තටම මැතිවරණ කොමිසමට කිසිම කෙනෙක් බලපෑම් කරලත් නැහැ. මැතිවරණ මේ කාලය තුල තියන්න කියන කාර්යය බලපෑමක් කරලා නැහැ. හුල් මහත්තයාගේ ක්‍රියාකලාපය අපි දැඩි පිළිපිළිවෙල ලෙස හෙලා දකිනවා. අපි දැක්කා සමහර ලාවට කොරෝනා නීති බව උල්ලංඝනය කරමින් කටයුතු කරන ස්වරූපයක් යම් ආකාර නීති අතරගෙන තමන්ගේ දුව තමන්ට අවශ්‍ය පරිදි කොරෝනා වසංගතයේ ප්‍රකාරව කාටත් පොදු වෙච්ච නීති උල්ලංඝනය කරමින් හැසිරෙච්ච රාජන් හුල් මහත්තයාට වෙනම නීතියක්ද අද අනුගත වෙන්න කියන කාරණේ අපිට මේ අවස්ථාවේ ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මැතිවරණ කොමිෂන් එක ඔය සමාජිකයෝ තුන්දෙනාම අස්සම් කරලා ප්‍රකාශයට පත් කරන ලද ගැසට් වළංගුයි. ඒතර වෙන්නේ ඊළඟට පනති ප්‍රකාරව තව සුදුසු දිනයක් නම් කරලා ඒ සුදුසු දිනේ ඉලෙක්ෂන් එක තියන්න. අධිකරණේ වුණත් ඒක ගැසට් එකක් ප්‍රකාශයට පත් කරන්න කියලා. මේ යන තත්ත්වයේ තුල ඉලෙක්ෂන් එකක් තියන්න වෙනවා. ඒක නොබෝ කාලෙකින් තියයි. ඒකෙන් අදහස් කරන්නේ කිසිසේත් දැනට අවලංගු කරපු පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතුයි කියලා. මැතිවරණ දිනය සම්බන්ධයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය හෙට දක්වා කල් දැමීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ. ඒ අනුව හෙට පෙරවරු 10ටයි ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු ආරම්භ වන්නේ. ITN ප්‍රවෘත්ති වෙනුවෙන් ශමින්ද ජයකොඩි, ක්‍රිස්ටියන් ශහන් සමගින් මම මහින්ද බිබිලේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ සිට. මෙරට නව්‍ය කොරෝනා රෝගීන් අතුරින් 584 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. මේ අතර විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික සිසුන් මව්බිමට ගෙන්වා ගැනීමේ තවත් වැඩපිළිවෙලක් ළඟදීම ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. අපි දන්නවා කොරෝනා ව්‍යාප්තිය දැන් මේ වෙනකොට ලෝකයේ ශීඝ්‍රයෙන් සිද්ධ වෙමින් පවතින කාල සීමාවක් ලෝකීය ආර්ථික අර්බුදයකට ගමන් කරනවා කියලා ආර්ථික විද්‍යාඥයන් පවා සඳහන් කරනවා. ඒ කෙසේ වෙතත් අපේ රටේ තත්ත්වය ඊට වැඩිය වෙනස්. හැබැයි ඊයේ දවස් තුල කොරෝනා ආසාදිතයන් 35 දෙනෙකු අපේ රටින් වාර්තා වුණා. ඒ සියලුම දෙනා වීරෝදාර නාවික හමුදා සෙබළුන් බව තමයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. ඒ අතර ඔවුන්ගෙන් පිරිසක් වැලිසර නාවික හමුදා කඳවුරෙන්, ඒ වගේම තවත් පිරිසක් ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් හමු වුණු බව රජයේ සෞඛ්‍ය අංශ සඳහන් කළා. ඒ අතරදී දැන් මේ වෙනකොට කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා සිදු කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව 1000කට වැඩි මට්ටමේ නිරතුරුවම පවත්වා ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා. අපි බලමු අපේ රටේ දැන් මේ වෙනකොට කොයි වගේ පියවරයන්ද අරගෙන තියෙන්නේ කියලා මේ කොරෝනා ව්‍යාප්තිය මර්ධනය කරන්න. මෙරට නව්‍ය කොරෝනා රෝගීන් 1027 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ අතුරින් 584 දෙනෙකු සුවය ලැබුවා. රෝහල්වල තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිස 434 දෙනෙකු බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කරන්නේ. රෝහල්වල විමර්ශන යටතේ සිටින පිරිස 112ක් වනවා. නිරෝධායන කාර්යය තවදුරටත් සාර්ථකව ක්‍රියාත්මකයි. ඉදිරියේදී රුසියාව ඇතුළු ඒ අවට රටවල සිටින මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙවයිනට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරන බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. අද දිනේදී ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් 230 දෙනෙකු තම නිරෝධායන කටයුතු නිම වී නිවෙස් බලා පිටත් කරනු ලැබුවා. මේ අනුව අද වන විට 10103 දෙනෙකු නිරෝධායන කටයුතු නිම වෙලා තම නිවෙස් බලා පිටත් කිරීමට ත්‍රිවිධ හමුදාව කටයුතු කරලා තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ පමණක් අපගේ විරෝධාර රණවිරුවන් 578 දෙනෙකු කොවිඩ් ආසාදනයන් හැටියට ලක් වුණා. ඉන් 221 දෙනෙකුම මේ වන විට සම්පූර්ණ සුවය ලැබලා තම නිවෙස් බලා ගොස් තිබෙනවා. තවදුරටත් 357 දෙනෙකු විවිධ රෝහල්වල ප්‍රතිකාර ලැබමින් සිටිනු ලබනවා.
නිරෝධායනයට ලක් කළ තවත් පිරිසක් එම කටයුතු සාර්ථකව අවසන් කිරීමෙන් පසුව සිය නිවෙස් බලා පිටත්ව ගියා. බෞද්ධ නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 12 දෙනෙකුද මෙසේ පිටව ගියා. මෙවන විට කණ්ඩායම් 21ක් වශයෙන් පුද්ගලයන් 158 දෙනෙකු මේ මධ්‍යස්ථානයෙන් නිරෝධායනය අවසන් කර පිටත්ව ගොස් තිබෙනවා. අනුරාධපුර නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ නාවික හමුදා රණවිරුවන්ගේ පවුල් 7කට අයත් පුද්ගලයන් 26 දෙනෙකුද නිවෙස් බලා පිටත්ව ගියා. එමෙන්ම ත්‍රිකුණාමලයේ නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි නාවික හමුදා රණවිරුවන්ගේ පවුල් 4කට අයත් පුද්ගලයන් 19 දෙනෙකුද එම කටයුතු සාර්ථකව අවසන් කළා. හෝමාකම දියගම් ප්‍රදේශයේ යුද්ධ හමුදාව පවත්වාගෙන ගිය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි නිරෝධායනයේ සාර්ථකව අවසන් කළ පුද්ගලයන් 54 දෙනෙකු අද එම කටයුතු අවසන් කර නිවෙස් බලා පිටත්ව ගියා. භික්ෂුන් වහන්සේ 3 නමක් ඇතුළු මෙම පිරිස දින 14ක කාලයක් සාර්ථකව නිරෝධායනයට ලක් කෙරුණා. ඇමරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, නෙදර්ලන්තය යන රටවලින් මේ රටට ගෙන්වාගත් පිරිසකුයි මෙසේ නිරෝධායනයට ලක් කෙරුණේ. එම රටවල ඉගෙනුම ලබමින් සිටි සිසුන් මව්බිමට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල යටතේ දෙවෙනිට රැගෙන විත් මෙසේ නිරෝධායනයට ලක් කෙරුණා. කොරෝනා හේතුවෙන් අසරණ වී සිටින ජනතාවට රජය ලබා දෙන සහන අකණ්ඩවම ලබා දෙන බව අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය සඳහන් කළා. පහුගිය දින 18ක කාලය තුල සමාජයෙන් අපට කිසිම COVID-19 රෝගිය වැළඳිච්ච රෝගියෙක් වාර්තා වුණේ නැහැ. අපට යම් විදිහක සතුටු වීමක් ලංකාවාසී ජනතාව විදියට වෙන්නට පුළුවන් තත්ත්වයක් තියෙනවා. වවුනියාවේ පිහිටා තිබූ නිරෝධායන මධ්‍යස්ථාන සියල්ල දෙවන විට වසාදමා තිබෙනවා. පම්පමඩුව, පෙරේකාඩු සහ බූගොඩ යන මෙම මධ්‍යස්ථානවලදී පුද්ගලයන් 824 දෙනෙකු නිරෝධායනය කෙරුණා. නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරමින් තලවකැලේ ප්‍රදේශයේ උපකාරක පන්ති පවත්වාගෙන ගිය ගුරුවරුන් 2 දෙනෙකු සහ ඒවායෙහි ඉගෙනගත් දරුවන් 14 දෙනෙකු දින 14ක කාලයකට ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා. තලවකැලේ නගරයේ ඉතා රහසිගතවයි මෙම උපකාරක පන්ති පවත්වාගෙන ගොස් ඇත්තේ. නව්‍ය කොරෝනා අවදානම පිළිබඳ ජනතාව තවදුරටත් දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ෆේස් ටු ෆේස් විශේෂාංගී සමගික වූ මහාචාර්ය වෛද්‍ය ඉන්දික කරුණාතිලක මහතා කියා සිටියා. අප නිවසෙන් බැහැරට ගිහිල්ලා නැවත නිවසට පැමිණෙන හැම මොහොතකම අප අවදානමක් අරගෙන තමයි ගෙදරට එන්නේ. ඒ අවදානම ගෙදර ඉන්න සියලු දෙනාටම, ඒ කියන්නේ ගෙදරින් පිට නොවන ගෙදර ඉන්න සියලු දෙනාටම අදාළයි. ඒ කුඩා දරුවන්ටත් අදාළයි. හැබැයි මෙහිදී තව කොටසක් ඉන්නවා අවදානයේ ඉතා වැඩි. අවදානම ඉතා වැඩි. ඒ තමයි අපේ ගෙදර ඉන්න වැඩිහිටියෝ. දැන්ට ලෝකේ පුරා ඇති දත්ත වලින් එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ මේ රෝගය වැළඳුණු අයට සිදුවන සංකූලතාවන සලකා බලනකොට වැඩිම අවදානමින් ඉන්නේ අපේ වැඩිහිටියෝ. අවුරුදු 60ට වැඩි අය. 60ට වැඩි අය. එතකොට දැන් අපි කැමති වුණත් නැතත් අපිට සිද්ධ වෙනවා අවදානමක් එක්ක ජීවත් වෙන්න. මේ අවදානමත් එක්ක සහයෝගයෙන් අපි ජීවත් වෙන්න කොහොමද වෛද්‍යතුමනි? දැනටත් ලෝක සෞඛ්‍ය සංවිධානයේත් ඉතා පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. තව සෑහෙන කාලයක් යනකල් මේ වෛරසය පාලනය කරගෙන අපිට ඉන්න සිද්ධ වෙනවා කියන එක. එහිදී සමහර ලාවට අර දෙසැම්බර් මාසේ තිබ්බ සාමාන්‍ය තත්වයට අපිට යන්න බැරි වෙයි. මොකද ඒකට හේතුව තමයි මේ වෛරසය පාලනය කරගැනීමේදී අප සිහි තබා ගත යුතු කරුණක් තමයි මේ වෛරසය ආසාදනය නැත්නම් පැතිරීම කියන එක මානව චර්යාවන් සමග ඉතා තදින් බැඳලා තියෙන්නේ. අපි ආශ්‍රය කරන්නේ කවුද? කොහොමද ඒ අය ආශ්‍රය කරන්නේ? මොන තැන් වලටද යන්නේ? සෙනගින්න තැන් වලට ගැවසෙනවද? අපි පිරිසුදා ශස්ත්‍රා පුරුදු මොනවද? ඒ චර්යාවන් සමග බැඳලා තියෙන්නේ. ඉතින් ඒ චර්යාවන් මේ වෛරසය පාලනය කරගත හැකි ආකාරයට වෙනස් කරගත යුතු වෙනවා. ඉතින් මෙහිදී අපි කතා කරන නව සාමාන්‍යයක් කියලා, නිව් නෝම් කියලා. ඒ නව සාමාන්‍යයට අපි අනිවාර්යයෙන්ම හුරු විය යුතුයි. මොකද මෙහිදී වගකීම තියෙන්නේ අපේ යතේ, ජනතාවගේ යතේ. මේ රෝගය වසංගතය පැතිරීම පාලනය කර ගැනීමට නම්
නව්‍ය කොරෝනා වෛරසය හේතුවෙන් ලෝපුරා මිලියන 60ක පිරිසක් අන්තදුගී භාවයට පත්වෙනු ඇති බවට ලෝක බැංකුව අනතුරු අඟවනවා. මේ විට ලෝක ආර්ථික වර්ධන වේගය 5%කින් පහත වැටී ඇති බව ලෝක බැංකුව සභාපති ඩේවිඩ් මල්පාස් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. දැන්ටමත් ලෝපුරා මිලියන ගණනකට තම රැකියා අහිමි වී ඇති බවයි විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වන විට ලෝපුරා 50,12,505 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සොයලා ඇති රෝගීන් සංඛ්‍යාව 19,77,093ක්. වෛරස ආසාදනය හේතුවෙන් මරණ 3,25,473ක් වාර්තා වනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ලොව වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වාර්තා වීම තම රට ලැබූ ගෞරවයක් බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ එමකින් පිළිඹුවන්නේ ඇමරිකාවේ පරීක්ෂණ වාර්තා ඉහළ ගුණාත්මක භාවයකින් යුක්ත වන බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට දක්වන ගැතිභාවය ඉදිරි දින 30 ඇතුළත වෙනස් කර නොගතහොත් Taman ලබා දෙන අරමුදල් తాවකාලිකව අත්හිටුවන බවට ට්‍රම්ප් අනතුරු අඟවනවා. ගර්භණී කාන්තාවන්ට සහ අලුත උපදින බෙලඳුන්ට COVID-19 වෛරසයේ බලපෑම පිළිබඳව නව අධ්‍යයනයක් සිදු කරන බව ජාතික සෞඛ්‍ය ආයතනය සඳහන් කරනවා. කැනඩාව සහ ඇමරිකාව අතර දේශ සීමාව වසා දැමීමේ ගිවිසුම තවත් මාසයක කාලයකින් දීර්ඝ කළ බවයි අද අපිට අහන්නට ලැබුණේ. ගත උපැය 24ට වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ චීනෙන් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 5ක් වනවා. එක් ආසාදිතයෙකු විදේශිකයෙකු වන අතර අනෙක් සිව් දෙනා චීලින් ප්‍රාන්ත වැසියන් වනවා. ඊයේ දිනේට කිසිදු කොරෝනා මරණයක් එරටින් වාර්තා වුණේ නැහැ. බ්‍රසීලයෙන් දිනකට වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනේට පමණක් මරණ 1130ක් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. වැඩිම ආසාදිතයන් වාර්තා වන රටවල් අතරින් 4 වන ස්ථානයේ බ්‍රසීලයට හිමිව තිබෙනවා. එසේ තිබියදීත් අසාධ්‍ය රෝගීන් සඳහා මැලේරියා රෝගයට ලබා දෙන ක්ලෝරොක්වින් ඖෂධය ලබා දීම සඳහා ජනාධිපතිවරයා නිර්දේශ කර ඇති බවද සඳහන්. කොරියාවේ ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ පාසල්වල අධ්‍යයන කටයුතු අද ආරම්භ කෙරුණා. පනවා ඇති සෞඛ්‍ය විධිවිධාන අනුගමනය කරමින් පාසල් ආරම්භ කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. කෙසේ වුවද ගත උපැය 24ට එරටින් ආසාදිතයන් 32 දෙනෙකු වාර්තා වූ බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. ගත උපැය 24ට ඉතාලියෙන් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 162ක් වනවා. එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 32000 ඉක්මවා ඇති බවයි මාධ්‍ය සඳහන් කරන්නේ. කෙසේ වුවද රෝහල්ගතව ප්‍රතිකාර ලබන අසාධ්‍ය රෝගීන්ගේ සංඛ්‍යාව 716 දක්වා පහළ බැස තිබෙනවා. දේශීය ශිෂ්‍යයන්ට ඉතාලියෙන් දැන් බැහැරවීමට කිසිම අවශ්‍යතාවයක් පෙනෙන්නේ නැහැ. ඒක ප්‍රධාන හේතුව වෙලා තිබෙන්නේ ඉතාලිය කොරෝනා වසංගතය පාලනය කිරීමට සමත් වෙලා තිබෙන බව ඉතාලි බලධාරීන් සඳහන් කරන්නේ. කඩාවැටී තිබෙන ආර්ථිකය යලි නගා සිටුවීම සඳහා ඉතාලි බලධාරීන් ක්‍රමවත් වැඩපිළිවෙලක් මේ මොහොත වනවිට ක්‍රියාවට නංවලා තිබෙන බව ඉතාලි බලධාරීන් සඳහන් කරන්නේ. දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ වාර්තා වූ බව ඉන්දිය සෞඛ්‍ය අංශ පවසනවා. ඊයේ දිනේදී වාර්තා වූ ආසාදිතයන් ගණන 6147ක්. ඒ රට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,06,000 ඉක්මවා තිබෙනවා. ලෝපුරා වෛරසය පැතිරාම පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා. ජිනීවාහිදී පැවති ලෝක සෞඛ්‍ය සම්මේලනයේදී කිසිදු විරෝධතාවකින් තොරව එම යෝජනාව සම්මත වූ බවයි මාධ්‍යය සඳහන් කරන්නේ. එහිදී රටවල් තනි තනිව වෛරසයට ප්‍රතිචාර දැක්වූ අයුරුද පරීක්ෂණයට ලක් කෙරෙනු ඇති. මුළු මහත් ලෝකයක්ම කොරෝනා වෛරසයට බය වෙලා ගෙදරට වෙලා ඉන්න වෙලාවේදී රටක් විදිහට අපිට සැනසුම් සුසුමක් හෙලන්නට හැකියාවක් තියෙනවා. අපේ රටේ සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ වගේම මුළු මහත් රාජ්‍ය යාන්ත්‍රණයම නිසි කලට වේලාවට ගත්ත විසඳුම් හින්දා අද දවසේ අපි මේ සැනසුම් සුසුම හෙළුවත් ඒ සැනසුම් සුසුම තවදුරටත් හෙලනවද කියන වගකීම ඔබේ අතේ තියෙන්නේ. ඒ නිසාම දිරතුරුවම පරීක්ෂාකාරීව විමසිලිමත් පසු වෙන්න කියලා අපි විශේෂයෙන් ඔබට මතක් කරන්න කැමතියි. ආශිර්වාද ලබා ගත්තා. ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේ වෙත පැමිණි ජනාධිපතිතුමා අමරපුර නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍යාය අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් බැහැදුටුවා. උන්වහන්සේගේ සුවදුක්කම සූ ජනාධිපතිතුමා කෙටි පිළිසඳරකද නිරත වුණා. නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහිදී සෙත් පිළිත් සජ්ජායනා කර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ආශිර්වාද පළ කරා. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි සමරසිංහ මහතා රචිත කොටුගොඩ ධම්මාවාස මහානායක හාමුදුරුවෝ ග්‍රන්ථයද ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමට
මෙහිදී කටයුතු කෙරුණා. එමෙන්ම හිටපු අමාත්‍ය RAD සිරිසේන මහතා සංස්කරණය කළ ශ්‍රී ලංකා අමරපුර මහානිකාය විහාරස්ථාන නාමාවලියද ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුවා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද පූජ්‍ය කොටගොඩ ධම්මාවාස ස්වාමීන් වහන්සේගේ සුව දුක් විමසා බැලුවා. ගල්කිස්ස සිරි ධර්මපාලාරාමයට පැමිණි අග්‍රාමාත්‍යවරයා මෙසේ උන්වහන්සේගේ සුව දුක් සොයා බැලීමට කටයුතු කළා. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි සමරසිංහ මහතා රචනා කළ අමා බුදුබණ දෙසා වදාළ බුදුපුත් කොටගොඩ ධම්මාවාස මහානායක හාමුදුරුවෝ ග්‍රන්ථය සහ හිටපු අමාත්‍ය RAD සිරිසේන මහතා රචනා කළ ශ්‍රී ලංකා අමරපුර මහානිකාය විහාරස්ථාන නාමාවලිය යන ග්‍රන්ථ මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙත ප්‍රදානය කෙරුණා. එහිදී මාධ්‍යවේදී නගු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ දරුවන් රැක ගැනීමට මූලිකත්වය දිය යුතු බැවින් පාසල් හා විශ්වවිද්‍යාල විවෘත කිරීම තවදුරටත් ගැටලුවක් වී ඇති බවයි. COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ පීඩාවට පත් වූවන්ට සහන සැලසීම සඳහා ලබා දෙන රුපියල් 5000 දීමනාව ජූනි මාසය සඳහා ලබා දීම පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් දෛනික ආදායම අහිමි වූ පවුල් හා ආබාධිත රෝගී හා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අප්‍රේල් මාසයේ ලබා දුන් හා මැයි මාසයේ දැනට ලබා දෙන රුපියල් 5000 දීමනාව රජයේ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවලියක් බවට පැමිණිලි ලැබෙමින් පවතින බවයි මැතිවරණ කොමිසම පවසන්නේ. තනි පුද්ගලයන් සිවිල් සංවිධාන පමණක් නොව තරඟ කරන දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ද මෙම කාර්යය දේශපාලනයේ ස්වරූපයක් ගෙන ඇති බවට චෝදනා කර ඇති බව එම කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන්. එහෙයින් මෙම ආධාර ලබා දීම හරහා කිසිදු ආකාරයක දේශපාලන පක්ෂ අපේක්ෂක ප්‍රවර්ධනයක් සිදු කිරීමට ඉඩ නොදෙන ලෙස අදාළ සියලු නිලධාරීන්ට එම කොමිසම දැනුම් දෙනවා. වසංගත තත්ත්වයේ පාලනය වී රට සාමාන්‍ය තත්ත්වයට පැමිණ ජනතාවට දෛනික කටයුතු ඉටු කරගත හැකි තත්ත්වයක් පවතී නම් ජූනි මාසයේදී මෙම ආධාරය ලබා දීමේ සැබෑ අවශ්‍යතාවක් තිබේද යන සලකා බැලීම අත්‍යවශ්‍ය බවයි මැතිවරණ කොමිෂන් සභාවේ මතය වී ඇත්තේ. එසේ සිදු කරන්නේ නම් එය රජයේ දේශපාලන ව්‍යාපෘතියක් නොවන බවට ප්‍රදර්ශනය වීම අත්‍යවශ්‍ය බවද මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙනවා. මෙම මූල්‍යාධාර ලබා දීම හරහා කිසිදු දේශපාලන ප්‍රවර්ධනයක් සිදු නොවිය යුතු බවට ජනතාව දැනුවත් කිරීමට මැතිවරණ කොමිසම ක්‍රියා කරන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. ආධාර ලබා දීමේ වැඩසටහන් වලින් ප්‍රාදේශීය හා ග්‍රාමීය දේශපාලනඥයන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසත් එම ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම් වලින් ග්‍රාම නිලධාරීන් ස්වේච්ඡාවෙන්ම ඉවත් වනසේ ක්‍රියා කර තිබීම පිළිබඳ ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන්ද නිසි අවධානය යොමු කරන ලෙසත් මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති අගමැති අමාත්‍ය මණ්ඩල ලේකම්වරුන් ඇතුළු පාර්ශ්ව කිහිපයකින් ඉල්ලීම් කර තිබෙනවා. මේ අතර රුපියල් 5000 දීමනාව ලබා දීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කළා. ඒ පූජ්‍ය කොටගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහන්සේගේ සුවදුක් විමසීම සඳහා අග්‍රාමාත්‍යවරයා ගල්කිස්ස සිරි ධර්මපාලාරාමයට ගිය අවස්ථාවේදී මේ සියල්ලම පාර්ලිමේන්තුව නැතුව තමයි කෙරුණේ. ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රාදේශීය සභාවයි ඉතුරු වෙලා තියෙන්නේ. ඊළඟට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලු දෙනා එකතු වෙලා මේ ප්‍රශ්නෙට මුහුණ දීලා මේ ප්‍රශ්නේ විසඳලා සෞඛ්‍ය අමාත්‍යාංශයන් ඉහළ ඉඳලා පහළට දැන් මේ පාර මැතිවරණ කොන්සර්ට්සලයා කියලා තියෙනවා 5000 දෙන්න එපා කියලා. මේ මාසේ කොහොම හරි දෙනවා. මේ මාසේ අපි කොහොම හරි දෙනවා. ඊළඟ මාසේ දෙන්න එපා කියලා තියෙනවා. ඔබේ මුළු පවුලම 100% දක්වා විෂ බීජ වලින් ආරක්ෂා කර දෙයි. මංගල උත්සව ශාස්ත්‍රයේ රැකියාවල නිරත වූවන් මුහුණ පා සිටින ගැටලුවලට පිළියම් ලබා දිය හැකි ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. එම ශාස්ත්‍රයේ නියුතු වන් සමග පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳ වැඩිදුර තොරතුරු රාත්‍රී 9:30 ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. ස්වාධීන රූපවාහිනියේ ගුණ සහ දොස් පෙන්වා දෙන සුවහසක් ප්‍රේක්ෂක ජනතාව වෙතයි. 11 වන විරු සමරුව වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශය ඊයේ පස්වරු 3:35ට අමතක නැති මතක නමින් විශේෂාංගයක් විකාශය කළා. ක්‍රියාන්විතය පැවති සමයේ අප මාධ්‍යවේදීන් ජීවිත පරදුවට තබා
ක්‍රියාන්විතයේදී කළ මෙහෙයන් මෙන්ම රණවිරුවන්ගේ වීරත්වයද අපි යලි මතක් කර දුන්නා. ඒ වගේම යුද ජයග්‍රහණයට පෙර සහ පසු රූපවාහිනී මහගෙදර ලෙස අප සතුව වටිනා සම්පත් කිහිපයක්ම තිබුණා. ඒ අතරින් එකල විකාශය වූ තුලාව සංවාදයට යුද ජයග්‍රහණයට පෙර සහ පසු එවකට ආරක්ෂක ලේකම්ව සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් හමුදාපතිවරුන් ලෙස කටයුතු කළ යුද හමුදාපති සරත් ෆොන්සේකා, නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ජීවිතයේ ප්‍රථම වතාවට සහභාගී වුණු රූපවාහිනී සජීව වැඩසටහන් වටිනා සම්පත් ලෙස අප පුස්තකාලයේ තැන්පත් කෙරුණා. ඊයේ විකාශය වූ අමතක නැති මතක විශේෂාංගයට යොදාගත්තේද එම තුලාව වැඩසටහන් වල දර්ශනයි. වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙසත් නිවැරදි මාධ්‍යකරණයේ යෙදෙන්නන් ලෙසත් කිසිදු බෙදීමකින් තොරව එවකට යුද ජයග්‍රහණයට උරදුන් ආරක්ෂක ලේකම්, යුද හමුදාපති, නාවික හමුදාපති, ගුවන් හමුදාපති ඇතුළු සියලු දෙනාම සහභාගී වූ තුලාව වැඩසටහන් වල කොටස් විකාශය කරන්නට කටයුතු කළත් එවකට යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ සරත් ෆොන්සේකා මහතා සහභාගී වුණු තුලාව වැඩසටහන් දෙකෙහිම වීඩියෝ පට අප ආයතනයෙන් අස්ථානගත වී ඇති බව හෙළි වුණා. පසුගිය අවුරුදු 4මාරක යහපාලන ආණ්ඩුව තුළ ස්වාධීන රූපවාහිනියට අහිමි වූ සහ අහිමි කළ සම්පත් අතර අප පුස්තකාලයේ සතුව තිබූ ෆොන්සේකා මහතා සමග කළ එම වැඩසටහනේ වටිනා වීඩියෝ පට දෙකද මේ වන විට අස්ථානගත වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කිරීමටද මේ වන විට කටයුතු යොදා තිබෙනවා. මෙම තත්ත්වය තුළ සිටියදීත් මාධ්‍ය සදාචාරය ඉහළින්ම සලකමින් YouTube සමාජ මාධ්‍ය ජාලයේ සංසරණය වන සරත් ෆොන්සේකා මහතා සහභාගී වූ තුලාව සංවාදයේ දර්ශන අප විශේෂාංගයට ඇතුළත් කළේ එවකට යුද ජයග්‍රහණයේ සැබෑ පෙරගමන්කරුවන්ට කිසිදු අකටයුත්තක් සිදු නොකළ යුතු නිසාමයි. නමුත් ඇත්ත නැත්ත සොයා නොබලමින් ඇතැම් සමාජ මාධ්‍ය ජාලයන් හා ඇතැම් මාධ්‍යන්ද මෙය දේශපාලනික ක්‍රියාවක් බවට උළුප්පා දැක්වීමට උත්සාහයක යෙදෙන බව පෙනී යන නිසාම මේ සටහන තබන්නෙමු. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ වැඩපිළිවෙල අනුව මාධ්‍ය නිදහස මෙන්ම මාධ්‍ය සදාචාරයත් එමෙන්ම රාජ්‍ය මාධ්‍ය තුල සමබරතාවයත් අපි ඉහළින්ම පවත්වාගෙන යන්නෙමු. ඊයේ විකාශය වූ වැඩසටහනේදී සිදු වූ දෙය අවඩක් නොව ගෙවී ගිය යහපාලන ආණ්ඩුවත් ඒ යුගයේ ස්වාධීන රූපවාහිනිය පාලනය කළ පාලකයන්ගේත් දුර්වලම පරිපාලනයේ පිළිබිඹුවක් පමණි. රූපවාහිනී මහගෙදර ලෙස අපට හිමි බොහෝ දේවල් අහිමි කළ ඒ යුගය පිළිබඳවත් ඒ පාලකයන් පිළිබඳවත් අපි ස්වාධීන නීත්‍යානුකූල පියවරයන් ගනිමින් සිටින්නෙමු. අවසාන වශයෙන් ස්වාධීන රූපවාහිනිය සමග නිරන්තරයෙන්ම හැම මොහොතකම අප සමග සිටින නරඹන්නන්ට හිස නමා ආචාර කරන්නෙමු. දැන් අපට හොඳටම පැහැදිලිය. උදෑසන ආරම්භයේ සිට විකාශය අවසාන වන තෙක් රූපවාහිනී ප්‍රේක්ෂකයා අප සමගය. ඒ නිසාම ඕනෑම තත්පරයක සිදුවන ගුණ සහ දොස් ප්‍රේක්ෂකයාගෙන් අප දැනුවත් වන්නෙමු. එය අපේ ඉදිරි ගමනට දැවැන්ත ශක්තියකි. අපි යලිත් නාලිකා අතර ප්‍රමුඛයා වී ඇති බව ආඩම්බරයෙන්ම කියන්නෙමු. ඔබ නැවතත් ප්‍රවෘත්ති සමගින්. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා මහා සංඝරත්නයට අපහාස වන ලෙස පසුගියදා සිදු කළ ප්‍රකාශයට අස්ගිරි පාර්ශවයේ ලේකකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමින් වහන්සේ විරෝධය පළ කළා. එමෙන්ම පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මාධ්‍ය හමු කිහිපයකදී අදත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා. සිවුරු පොරෝගෙන අද තමන්ගේ න්‍යායපත්‍රයන් ක්‍රියාත්මක කරන රාष्ट्रीयाधिकारයන් පිරිසක් ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. අනේ අය ගැන තමයි මම කතා කරේ. නමුත් එදා කිව්වා වගේ මේ සංඝකාලිය කියන දේවල් අලුත් දේවල් නෙමෙයි. සිවුරේ මුවාවෙන් ඉන්න රාष्ट्रीयाधिकारයෝ පිරිසක් ගැන. ඔබතුමාට සාක්ෂි මොකද්ද? සාක්ෂි මොකටද? සීමිත සංඝ කල්ලියක් ගැන එතුමා ප්‍රකාශ කළා. එතුමාගෙන් තමයි ඒ ගැන අහන්න වෙන්නේ. රුපියල් 5000ට වොයිස් කට් දෙන ස්වාමින් වහන්සේලා ගැන කීප දෙනෙක් ගැන තමයි කිව්වේ. මම මුදල් දුන්න එක්කෙනෙක් ඉන්නවා එතන. මේජ අජිත් ප්‍රසන්න කියනවා අම්බලන්ගොඩ හිටිය RPC කෙනෙක්. එතුමාගේ අතේ පච්චයක් තියෙනවා. ඒක තමයි සිවුරෙන් වහගෙන ඉන්නේ. ඔහු තමයි ලංකාවට අර පිරිමි කසාද බඳින්න කාන්තාව කසාද බඳින්න පුළුවන් කියන ඒක ගෙනල්ලා. ඉතින් මේ වගේ අසම්මතය යාට පුළුවන් ඕන විදියට අසම්මතේ කතා කියන. බුදුහාමුදුරන්ට දේවදත්තය හිටියා වගේ තමයි මහා සංඝරත්නයට පින්සිරි මංගල.
මේ රටට විසකූර සර්පයන්ට දෙහා ගිය මනුස්සකමක් නැති Tamanට නිදහසේ ජීවත් වෙන්න රට බේරලා දුන්නු රණවිරුවන්ට එරෙහිව ගිය ඒ වගේම බුදුදහමට අපහාස කරන ආමුදුරුවන්ට අපහාස කරන මේ පුජ්‍යලියෝ තමයි මේ රටට විනයක් වෙලා තියුනේ. මාතර ජනතාවට ඔළුව තියනවා නම් හිසాత ගෑවම අන්දෙක කියලා දෙයක් Tamanට දැනෙන්නේ නැත්නම් Tamanට තීන්දුවක් ගන්න පුළුවන් මේ පුජ්‍යලියෝ පාර්ලිමේන්තුවට එවනවද නැද්ද කියන දේ. භික්ෂූන් වහන්සේලාට නිନ୍ଦා අපහාස කරන පුද්ගලයන් තමන්ගේ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීත්වයෙන් වෙන් කර ගැනීමට කටයුතු කිරීම ඒ දේශපාලන පක්ෂවල නායකයන් ක්‍රියාත්මක වන හැටියට අපි විශේෂයෙන් මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. පොදුවේ සියලු ඡන්දදායකයන් එවැනි දේශපාලනඥයන් දේශපාලන කටයුතු වලින් ඉවත් කිරීමට වග බලා ගන්න හැටියටත් විශේෂයෙන් අවධාරණය කර සිටිනවා. අම්ෆන් සුළුකුණාටුවෙන් ආපදාවට පත් ජනතාවට සියලු සහන ලබා දීමට රජය පියවරගෙන තිබෙනවා. සුළුකුණාටුවේ බලපෑම දිවිනෙන් බැහැරවුවද නායම් අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් එලෙසම ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසන්නේ. ඉන්දුනීසියා මුහුදු ප්‍රදේශයට ගසාගෙන ගිය දීවර යාත්‍රා 30ක් යලි ගොඩබිමට රැගෙනීමට කටයුතු මෙවන විට සිදුවනවා. ඒකුණාමලේ කුඩාවැල්ල අම්බලන්ගොඩ වගේ දීවර වරායවල් වලින් ගියපු යාත්‍රා කිහිපයක් 30ක් පමණ දැනට ජාත්‍යන්තර මුහුදු ඉන්දුනීසියා සුමාත්‍රා පැත්තට වෙන්න මේ තියෙනවා. ඉතින් අපි ගුවන්විදුලි පණිවිඩ හෝමාල් ක්‍රම මගින් දැනුම් දුන්නා මේ ඉන්දුනීසියා පැත්තට ඒගොල්ලෝ ගසාගෙන යනවා කියලා පැයට නාවික සතම් 3ක වගේ වෙකින්. මේ ඉන්දුනීසියා සහ නිකෝබාර් ඇන්ඩමාන් දූපත්වල ඒ වගේ ඉන්දියන් බලධාරීන්ට දැනුම් දුන්නා හදිසි අවස්ථාවේදී අවශ්‍ය වුණොත් උදව් කරන්න කියලා. දැන් මේ යාත්‍රා තියෙන ප්‍රදේශයේ දැන් යහපත් අතරපත් වෙමින් තියෙනවා. ඒ අනුව යාත්‍රා 30 මේ වෙනකොට ලංකාව දෙසට එමින් පවතිනවා දැන්ට. මේ දිනවල තිබෙන්නේ බොහෝ ප්‍රදේශවල පවතින්නේ වැසි සහිත කාලගුණ තත්ත්වයක්. කෙසේ වෙතත් හෙට දිනේ සිට අම්ෆන් සුළුකුණාටුවෙන් සිදුවන බලපෑම අඩු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. විශේෂයෙන්ම බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණ සහ වයඹ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන්නට පුළුවන්. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක් තරම් වූ තද වැසිද බලාපොරොත්තු වන්නට පුළුවන්. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවලට తాවකාලිකව තද සුළං නැතිවන අතර අකුණු මගින් සිදුවිය හැකි අනතුරු පිළිබඳව අවධානය සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පහුගිය දිනවල තිබ්බ මේ සුළුකුණාටුව දිවෙනින් බැහැරට දිවෙනින් ඈතට දැන් ගමන් කරලා තියෙනවා. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමු, දකුණු, වයඹ ඒ වගේ පළාත්වල විශේෂයෙන්ම ඕනෑම අවස්ථාවක තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න හැකියාවක් තියෙනවා. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් පැත්ත. ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ, රත්නපුර, කෑගල්ල මේ වගේ පළාත්වල තන කීපයකට සාමාන්‍ය මිලිමීටර් 100ක පමණ 75 100ක් අතර මට්ටමේ වර්ෂාපතනයක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. මේ දීවර සහ නාවික සහෝදරයන්ට පුත්තලමේ ඉඳන් කොළඹ හරහා පොතුවිල් දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මොහොත් තීරවල සාමාන්‍යයෙන් වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. ඊයේ දිනේ පිටාර ගලමින් තිබූ බොහෝ ගංගාවල ජල මට්ටම මේ වන විට අඩු වෙමින් පවතිනවා. අවීරුණු මාර්ගයන් දැන්ට යථා තත්ත්වයට පත් වෙමින් පවතිනවා. මාතර කමකාල දිස්ත්‍රික්කයේ සහ නගර දිස්ත්‍රික්කයේ නගරාංශ ප්‍රදේශ ඇතුළුව විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ 117 දුරකථන අංක විවෘතයි. ආරක්ෂිත ස්ථාන තුලත් එකම ආරක්ෂිත ස්ථාන කළමනාකරණ කටයුතු වලදී ඉවත් කිරීමේදී අඛණ්ඩවම ක්‍රියාත්මකයි. දැනට හානියටපත් නිවාස වෙනුවෙන් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ මගින් අඛණ්ඩවම මූලික ප්‍රතිපාදනයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත අඛණ්ඩවම යවමින් පවතිනවා. ජලයෙන් යටපී තිබූ රත්නපුර නගරයේ බොහෝ ස්ථානවලින් මේ වන විට ජලය බැස ගොස් තිබෙනවා. දිස්ත්‍රික්කයේ පවුල් 225කට අයත් පුද්ගලයන් 7929 දෙනෙකු පීඩාවට පත් වුණා. නිවාස 6කට පූර්ණ හානි සිදු ඇති අතර අර්ධ හානි සිදු නිවාස සංඛ්‍යාව 409ක්. රත්නපුර ස්ථාන දෙකක පස්කඳු කඩා වැටීමෙන් කාන්තාවක හා වයස අවුරුදු 9ක දරුවෙකු ජීවිතක්ෂයට පත් වුණා. එමෙන්ම රත්නපුර බටුගෙදර ප්‍රදේශයේ පුද්ගලයෙකු ඔරුවක් පෙරලීමෙන් මිය ගියා. රත්නපුර දිස්ත්‍රික්කයේ ගම්වතුර හා නායම් වලින් මියගිය අයගේ පවුල් සඳහා වන්දි පිරිනැමීම සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. වෙවල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 9 හැවිරිදි දියණිය හා ලෙල්ලොපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි කාන්තාව වෙනුවෙන් එක් අයෙකුට රුපියල් 50000 බැගින් ලබා දීමට පියවර ගත්තා. රත්නපුර සම්පත්පුර පහළ ප්‍රදේශයේ නායෑමෙන් නිවාස දෙකකට අර්ධ හානි සිදු වුණා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ නිලධාරීන් පැමිණ අදාළ ස්ථානයේ පරීක්ෂාවට ලක් කළ අතර අවට පවුල් 7ක් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගැනුණා. නායම් අවදානම පිළිබඳවද ජනතාව දැනුවත් කිරීමට කටයුතු කර ඇති බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය පවසනවා.
නායම් අනතුරු ඇඟීමේ නිවේදන පහුගිය දිනවල නිකුත් කරනු ලැබුවා. අධීර එකේ නිවේදනය ගාල්ල කඩවත් හතර අක්නීමන ඇල්පිටිය නියාගම බෝපේ පොතර සහ නාගොඩ කියන ප්‍රාදේශීය බල ප්‍රදේශ සඳහාත් ගාල්ලේ මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ගොඩකවෙල ඉබුල්පේ කහවත්ත කොළොන්න සහ වැලිගපොළ යන ප්‍රාදේශීය බල ප්‍රදේශ සඳහාත් ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ හොරණ සහ මතුගම ප්‍රාදේශීය බල ප්‍රදේශ සඳහාත් කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක කෑගල්ල දිස්ත්‍රික්කයේ අරනායක සහ යටියන්තොට ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළේ තුම්පනේ නුවර කඩවත් සතර සහ ගඟවට කෝරළේ සහ පාත හේවාහැට යන ප්‍රාදේශීය ලේකම් කොටස් සඳහා නිකුත් කරනු ලැබුවා. ඒ වගේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය මේ යටතට අයත් වෙනවා. අදිර දෙක යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම නෙළුව සහ තවලමත් ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක බලංගොඩ කුරුවිට ඇහැලියගොඩ පැල්මඩුල්ල සහ නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශත් කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත පාලින්ද නුවර වලල්ලාවිට බුලත් සිංහල සහ ඉංගිරිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසත් වගේ මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර සහ කොටපොළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසත් කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල බුලත් කොහුපිටිය වරකාපල රමුක්කන ගලිගමුව කෑගල්ල සහ දෙහියෝට යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මතුගම සහ පොල්ගහවෙල යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශත් ඒ වගේම අවසාන වශයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරළේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයත් අයත් වෙනවා. මස්කලී නගරයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් නායෑමට ලක් වුණා. එම නායෑම සිදුවන ආකාරය CCTV කැමරාවක සටහන් වී තිබුණා. දික්කොයි පිටාර ගැලීමෙන් වතුයායකට පිවිසෙන මාර්ගයකට හානි සිදු වුණා. ගාල්ල දිස්ත්‍රික්කයේද මේ වන විට වැස සහිත කාලගුණය අඩුවීමත් සමග බොහෝ ප්‍රදේශවලින් ජලය බැස යමින් පවතිනවා. නිල්වලා ගඟේ ජල මට්ටමද මිටර් 3.2ක් ලෙස පානතුකම ජල මාපකයේ සටහන්ව තිබුණා. මාවය පිටාර ගැලීමෙන් ගිරිඋල්ල මර්ධමුල්ල ප්‍රදේශයේ පවුල් 68ක් අවතැන් වුණා. එම පිරිසට අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් සිදු කෙරුණා. දෙවන වටා මුහුදු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කරන විට දෙවන වටා මුහුදු ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. විශේෂම පුත්තලම සිට කොළඹ දක්වාත් ගාල්ල මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන්නට පුළුවන්. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70වත් 80වත් අතර අගයක් ගන්නවා. එවිට මුහුදු ප්‍රදේශ විටින් විට අලු වීමේ ඉඩකඩක්ද පවතිනවා. මේ පිළිබඳව දීවර සහ නෞක ප්‍රජාව විමසමින් සිටින ලෙස කාර්මික විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා. දෙවන වටා මුහුදු ප්‍රදේශවල සුළං හමන්නේ නිර්ත ලෙසින් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර අගයක් ගන්නවා. මුහුදේ රළ වේගයේ ඉහළ යාමෙන් අඹලන්ගොඩ ප්‍රදේශයේ සංචාරක හෝටල් 4ක ගල්වැටි හා සුසාන භූමියක කොටසක් ගැලවී ගොස් තිබෙනවා. වගකිව යුතු මාධ්‍ය ආයතනයක් විදිහට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විසින් නිකුත් කරන නිවේදන පිළිබඳව නිරන්තරයෙන් ඔබ දැනුවත් කරන්නට අප සූදානම්. රැඳී සිටින ස්වාධීන රූපවාහිනියත් සමගින් දේශීය පුවත් ඔබ වෙත ගෙනීමේ අනුග්‍රාහක දායකත්වය. චන්ඩි පැන්ඩා සහ චැම්පියන් විෂ බීජනාශක නියම සමන් යොදා දෑත් සෝදන්න. දැන් අවධානය විදේශ පුවතක් වෙත. අම්ෆොන් සුලිකුණාටුව ඉන්දියාවට ඇතුළු වුණා. නැගෙනහිර ඉන්දියාවට ඇතුළු වූ මෙම සුලිකුණාටුවෙන් බරපතල හානි සිදු විය හැකි බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. අපගේ ඊළඟ පුවත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න.